සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දිතෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්නනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම භාග්‍ය ධනංජය කොල්ල ප්‍රථම නවධානයේ දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. අකණ්ඩව සිව්වන දිනටත් මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් 4000 ඉක්මවයි. සමස්ත මරණ සංඛ්‍යාවත් 8000 සීමාව අභියස. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු පවතී නම් එම තොරතුරු පොලිසිය වෙත ලබා දෙන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක්. ලබන මස සිට ඉන්දියානු සංචාරකයින්ට ශ්‍රී ලංකාව විවෘතයි. පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීද බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ලෝක බැංකුව ඇෆ්ගනිස්තානයට ලබා දීමට නියමිත මූල්‍ය ප්‍රතිපාදනත් හිටුවයි. මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 8000 සීමාවට ආසන්න වී තිබෙනවා. ඊයේ වාර්තා වූ නව මරණ 198ත් සමගින් මේ අතර ඊයේ දිනේත් මෙරට දෛනික කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව අකණ්ඩව සිව්වන දිනටත් 4000 සීමාව ඉක්මවා ගියා. ඊයේ මෙරටින් නව කොවිඩ් ආසාදිතයින් 4483ක් වාර්තා වුණා. ඒ අතර විදේශයන් සිට පැමිණි පුද්ගලයින් 11 දෙනෙකුද වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර ඊයේ තවත් කොවිඩ් මරණ 198ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 7984ක් දක්වා ඉහළ ගියා. ඊයේ තහවුරු කළ කොවිඩ් මරණ අතරින් 119 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර 79 දෙනෙකු කාන්තාවන් වනවා. එලෙස මියගිය පුද්ගලයින්ගෙන් 146 දෙනෙකු අවුරුදු 60ට වැඩි පුද්ගලයින් ලෙසයි දැක්වෙන්නේ. මේ අතර දැනට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අගෝස්තු මාසය තුළ පමණක් කාර්ය මණ්ඩලයේ 112 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අතර වෛද්‍යවරුන් 9 දෙනෙකු සහ හෙදියන් 45 දෙනෙකුද වන බවයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා සඳහන් කළේ. හිතකාර්ය මණ්ඩලය ගත්තාම මේ වෙනකොට 2300ක වගේ ප්‍රමාණයක් ඊයේ දින පමණ වන විට ආසාදනයට ලක් වෙලා තිබෙනවා. අනිකුත් සාමාන්‍ය සෞඛ්‍ය සේවකයන් 2500කට වගේ ආසන්න ප්‍රමාණයක්. සහ වෛද්‍යවරු දැනගන්න ලැබිලා තියෙනට 300කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට කොවිඩ් රෝගයට ගොදුරු වෙලා ප්‍රතිකාර ලැබමින් එහෙම නැත්නම් නිරෝධායනයට ලක් වෙමින් ඉන්නවා. ජාතික රෝහලේ පමණක් පසුගිය සති දෙකට හිතකාර්ය මණ්ඩලයේ 180කට අධික පිරිසක් රෝගය වැළඳුණා සහ නිරෝධායනයට ලක් කරන්න සිද්ධ වුණා. අනිකුත් කාර්ය මණ්ඩලවල 300කට ආසන්න ප්‍රමාණයක් ඒ සති දෙක තුල කොරෝනා රෝගයට ගොදුරු වෙලා අනිත් පැත්තෙන් නිරෝධායනයට ලක් කරන්න සිද්ධ වෙලා තිබෙනවා. මේ අතර පූර්ණ එන්නත්කරණය ලැබූ ඉන්දිය සංචාරකයන් සඳහා සැප්තැම්බර් 1 වනදා සිට ශ්‍රී ලංකාව විවෘත වන බව සංචාරක අමාත්‍යාංශය පවසනවා. එලෙස දිවයිනට පැමිණෙන ඉන්දිය සංචාරකයින් ගුවන් තොටුපළේදී කොවිඩ් පරීක්ෂණයකට ලක් විය යුතු අතර ඔවුන් තරු 3 හෝ ඊට ඉහළ මට්ටමේ හෝටලයක නතර විය යුතුයි. මේ අතර වයස අවුරුදු 50ට වැඩි සයිනෝෆාර්ම් එන්නත ලබා නොගත් පුද්ගලයින් අතර වාර්තා වූ මරණ එම වයස් කාණ්ඩයේ එන්නත් ලබාගත් පුද්ගලයින්ගේ මරණ ප්‍රතිශතයට වඩා 8.1 ගුණයකින් වැඩි බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යා හා අණුක වෛද්‍යාංශයේ මහාචාර්ය නිලිකා මලවිගේ මහත්මිය පවසනවා. එමෙන්ම ෆයිසර්, කොවිෂීල්ඩ් සහ ස්පුට්නික් V යන එන්නත් ලබාගත් වයස අවුරුදු 50ට වැඩි පුද්ගලයින් අතර මෙතෙක් මරණ වාර්තා වී නොමැති බවයි ඇය සඳහන් කළේ. එමෙන්ම වයස අවුරුදු 50ට අඩු එන්නත් නොකළ කොවිඩ් ආසාදිතයින්ගේ මරණ ප්‍රතිශතය සයිනෝෆාර්ම් එන්නත් කළ අයට වඩා 3.8 ගුණයකින් වැඩි බවත් මෙම අධ්‍යයනයේදී හෙළි වී තිබෙනවා. එමෙන්ම මහාචාර්ය නිලිකා මලවිගේ මහත්මිය සඳහන් කර ඇත්තේ සයිනෝෆාර්ම් එන්නත ලබාගත් පුද්ගලයින්ගේ කොවිඩ් මරණ අනුපාතය 0.466ක් තරම් අවමාගයක් ගන්නා බවයි. එමෙන්ම ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත ලබාගත් පුද්ගලයින්ගේ මරණ අනුපාතය 0.1.15ක තරම් අගයක් ගෙන තිබෙනවා. ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබාගත් පුද්ගලයින් අතර මරණ අනුපාතය 0.0.03ක් ලෙසයි දැක්වෙන්නේ. මේ අතර කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන් අදත් ක්‍රියාත්මක වුණා.
කෙසේ වෙතත් හලාවත කොක්කවිල විද්‍යාලයේ අද පැවති එන්නත් කරන වැඩසටහනකදී නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබුණා. ඒ එන්නත ලබා ගැනීම සඳහා වෙනත් ප්‍රදේශවලින් විශාල පිරිසක් පැමිණීමත් සමග එම ප්‍රදේශයේ පුද්ගලයින්ට දිගු පෝලිම් වල රැඳී සිටීමට ලක්වීම හේතුවෙන් මේ අතර තවත් පිරිසක් පාසලේ පසුපස වැඩකින් පැන එම ස්ථානයට පැමිණියේ සෞඛ්‍ය නිලධාරීනිකගේ මැදිහත් වීමෙන්. වෛරසය ආසාදිතව රෝහල් වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 50,890ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 3,51,069ක් ලෙසයි. කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දිවයිනටම බලපැවැත්වෙන ලෙස පැන වූ නිරෝධායන ඇදිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක වනවා. මේ අතර ජීවනෝපාය හිමි වූ පුද්ගලයන් සඳහා රුපියල් 2,000 ලබා දීම අද දිනේද සිදු කෙරුණා. කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දිවයිනටම බලපැවැත්වෙන ලෙස පැන වූ නිරෝධායන ඇදිරි නීතිය මෙම මාස 30 වනදා දක්වා තවදුරටත් ක්‍රියාත්මකයි. මේ අතර මේ වන විට ක්‍රියාත්මක වන නිරෝධායන ඇදිරි නීතිය දීර්ඝ කරන්නේද නැද්ද යන්න පිළිබඳව තීරණය ලබන සිකුරාදා ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා. කෙසේ වෙතත් නිරෝධායන ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන රීති කඩ කිරීම සම්බන්ධව ගත වූ පැය 24ක කාලය තුල පුද්ගලයන් 581ක් අත්අඩංගුවටගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ඒ වගේම බස්නාහිර පළාත තුල තවදුරටත් මාර්ග බාධක 13ක් ස්ථාවරව ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම 19 වෛරසය ශ්‍රී ලංකාවේ පැතිරීම ආරම්භ වූ 2020 මාර්තු මාසයේ සිට 2021 අගෝස්තු මාස 20 වන දින දක්වා ශ්‍රී ලංකාව තුල සිදු වූ මාරක රියානතුරු සංඛ්‍යාව 3111ක් පමණ වෙනවා. මෙයින් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 3256ක් පමණ වෙනවා. මේ දක්වා කොවිඩ් රෝගයේ වැළඳීමෙන් මියගිය පුද්ගලයන්ගේ ප්‍රතිශතයක් ලෙස මෙය සලකා බැලුවහොත් 41ක් පමණ වෙනවා. මේ අතර සියලු ආර්ථික මධ්‍යස්ථාන ලබන 28 සහ 29 යන දෙදින තුල විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ තොග වෙළඳාම වෙනුවෙන් පමණක් සියලු ආර්ථික මධ්‍යස්ථාන සහ මැනින් පොදු වෙළඳපොළ එම දිනවල විවෘත කරන බවයි. මේ අතර ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරුවන් සම්බන්ධීකරණයෙන් අත්‍යවශ්‍ය සේවාවන්හි නිරත නිලධාරීන්ට ආර්ථික මධ්‍යස්ථාන වලින් අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා. මේ අතර නිරෝධායන ඇදිරි නීතිය හේතුවෙන් ජීවනෝපාය හිමි වූ පුද්ගලයන් සඳහා රුපියල් 2,000 ලබා දීම අද රාජගිරිය ඔබේසේකරපුර චන්ද්‍රාද සිල්වා ක්‍රීඩාංගණයේදී සිදු කෙරුණා. ජීවිතයට ආදරය කරන්න ඉස්සෙල්ලා ජීවත් වෙලා ඉන්න ඕනේ. කාට කොරෝනා තියෙනවද දන්නේ නැහැ, ඇත්තලා ඉන්න. කොවිඩ් වෛරසයේ මූලාරම්භය පිළිබඳ චීනයේ සහ ඇමරිකාවේ මතභේද යළිත් උත්සන්න වී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. COVID-19 වෛරසයේ මූලාරම්භය සම්බන්ධයෙන් ඇමරිකානු බුද්ධ්‍යංශ විසින් සකස් කළ වාර්තාව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් අතට ලැබී ඇතැයි දවල මන්දිරේ නිවේදනය කළ බව විදේශ මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව COVID-19 ආරම්භය සම්බන්ධයෙන් චීනයෙන් ලබාගත් දත්ත සහ විස්තර ප්‍රමාණවත් නොවන බැවින් වෛරසයේ ආරම්භය නිවැරදිව හඳුනා ගැනීමට ඇමරිකානු බුද්ධ්‍යංශ අපොහොසත් වූ බව එම වාර්තාවේ සඳහන් වන බවයි දවල මන්දිර මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. COVID-19 වෛරසයේ ආරම්භය පසුගිය 2019 වසරේ දෙසැම්බර් මාස චීනයේ හුබේයි පළාතේ වුහාන් නුවරින් වාර්තා වූ අතර 2020 වසර වන විට එය ගෝලීය වසංගතයක් දක්වා වර්ධනය වුණා. ඒ අනුව එම වෛරසය චීනයේ වුහාන්හි පිහිටි වෛරස රසායනාගාරයකින් කාන්දු වූවක් බවත් එය චීන හමුදා විද්‍යාඥයන් විසින් නිර්මාණය කරනු ලැබුවක් යයි ඇමරිකානු බුද්ධි අංශ මෙන්ම ඔස්ට්‍රේලියානු බුද්ධි අංශ පවා චීනයට චෝදනා නැගූ බවයි විදේශ මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මේ අතර කොවිඩ් වෛරසයේ මූලාරම්භය පිළිබඳව වන විද්‍යාගාර කාන්දු උපකල්පනය බැහැර නොකළ යුතු බවට එක්සත් ජනපදයේ අවධාරණය කරන්නේ නම් ඇතැම් ඇමරිකානු විද්‍යාගාරවල සිදු කෙරුණු පර්යේෂණ පිළිබඳවද අවධානය යොමු කළ යුතු බවට චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව ෆෝර්ට් ඩෙට්‍රික් සහ උතුරු කැරොලිනා විද්‍යාගාරවල සිදු කෙරුණු අත්හදා බැලීම් පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කළ යුතු බවටයි චීන විදේශ අමාත්‍යාංශය විසින් අවධාරණය කර ඇත්තේ. පසුගියදා බීජිං නුවර පැවති මාධ්‍ය හමුවකදී චීන විදේශ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ෆූකොංග් මහතා විසින් සඳහන් කර ඇත්තේ වුහාන් වෛරස විද්‍යා ආයතනයට මේ වන විටත් දෙවරක්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිරීක්ෂකයන් පැමිණ ඇති බැවින් එක්සත් ජනපද ආයතන පිළිබඳවද ඔවුන් සොයා බැලිය යුතු බවයි. ඒ අනුව විදේශ
මාධ්‍ය වාර්තා කර ඇත්තේ ෆෝඩ් ඩෙට්‍රික් විද්‍යාගාරය සම්බන්ධයෙන් ඇමරිකානු ජනතාවද ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවද බොහෝ කලක සිට දැඩි කනස්සල්ලට පත්ව සිටින බවයි. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ ජෛව මිලිටරි ක්‍රියාකාරකම්වල කේන්ද්‍රස්ථානය වන නිසා සහ ඇමරිකා එක්සත් ජනපදයේ මාරාන්තික අත්හදා බැලීම් සිදු කෙරෙන මධ්‍යස්ථානයේ ලෙස එය සැලකෙන නිසා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර නව කොවිඩ් වෛරස ප්‍රභේදවලට එරෙහි සාර්ථක ප්‍රතිචාර දක්වන ප්‍රතිදේහයක් ලාමා සත්වයින්ගේ සිරුරේ තිබී හමු වූ බව බෙල්ජියමේ පර්යේෂණ ආයතනයක් විසින් වාර්තා කර තිබෙනවා. ඒ අනුව එම ආයතනය විසින් පෙන්වා දී ඇත්තේ එම ප්‍රතිදේහ සාමාන්‍ය කොවිඩ් එන්නත් වලට වඩා ඉහළ සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇති බවයි. එම සත්වයන්ගේ සිරුරේ ස්වභාවිකව නිෂ්පාදනය වන එම ප්‍රතිදේහය කොවිඩ් වෛරසයට එරෙහිව මර්ධනකාරී ප්‍රතිචාර දක්වන බවද එම බෙල්ජියම් පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන් විසින් අනාවරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එමෙන්ම නව කොවිඩ් ප්‍රභේද නිෂ්ක්‍රිය කිරීමේ හැකියාවද එම ප්‍රතිදේහ සතුව ඇති බවද එම විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබෙනවා. ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ නිරෝගී පිරිසක් සහ කොවිඩ් ආසාදිතයන් යොදා ගනිමින් අදාළ අත්හදා බැලීම් සිදු කර ඇති අතර ඉන් අනාවරණය වී ඇත්තේ එමගින් රෝගී හා නිරෝගී දෙපිරිසටම ප්‍රමාණවත් ආරක්ෂාවක් සලසා දී ඇති බවයි. රාජකීය ආයුර්වේද ශික්ෂණ රෝහල යටතේ පවත්වාගෙන යාම සඳහා අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් අද විවෘත කළා. ඒ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කළ මෙම ආයුර්වේද අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය තුළ එකවර කොවිඩ් ආසාදිතයින් 100කට නේවාසිකව ප්‍රතිකාර කිරීමට හැකියාව ලැබෙනවා. එහිදී කාන්තා ආසාදිතයින් 40ක් සහ පිරිමි ආසාදිතයින් 60ක් සඳහා මෙහි පහසුකම් සලසා ඇති අතර මෙහි ප්‍රතිකාර සඳහා දේශීය වෛද්‍ය ක්‍රම භාවිතා කරන අතර බටහිර වෛද්‍යවරුන්ගේ සහායද මේ සඳහා ලබා ගැනීමට නියමිතයි. මේ රෝහල් පද්ධතිය සඳහා සංකූලතාවයන්ගෙන් අඩු පිරිසක් ඇතුළත් කළත් එය දැඩි ව්‍යාකූල සංකූලතාවයන් සහිත රෝගීන් බවට පත්වීම අවම කරන්න අපේ දේශීය වෛද්‍ය ක්‍රමය තුළ කියාව ලැබිලා තියෙනවා. තව ජයග්‍රහණයක් ලැබලා තියෙනවා. ඒ ජයග්‍රහණය තමයි අද දවසේ පටන් අපේ ආයුර්වේද හෝටල් පද්ධතියක් තිබුණා. දකුණු මුහුද තීරයත් රට පුරාත් තියෙනවා. අපි අද කටයුතු කරමින් ඉන්නවා පෞද්ගලික ආයුර්වේද රෝහල් පවත්වාගෙන යන හෝටල් සඳහා මේ කොවිඩ් රෝගීන් ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය ප්‍රවේශය කටයුතු සම්පාදනය කරන්න විශේෂයෙන් මම ඉල්ලීමක් කරනවා. පසුගිය දින කිහිපය තුළම දැක්ක කාරණයක් විදියට අද අපිට පේනවා මේ රෝගේ නිසා මානසිකව බය වෙලත් වැඩි සංකුලතාවයන්ට පත්වෙන මරණයට පත්වෙන පිරිස වැඩි. මේ රෝගයේ පරිස්සම් වීමේ කාර්යය අංක 1. ඒ වගේම මේ රෝගය සුවපත් කරන්න ක්‍රමවේදයන් තියෙන බව නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ රටේ ජනතාවට අපි කියනවා අනියත බිය නම් ඇති කරගන්න එපා. ඒ නිසා අපේ දේශීය චිකිත්සක ක්‍රමය කයට පමණක් බෙහෙත් කරන ක්‍රමයක් නෙමෙයි. කය මනස කයටයි සිතටයි දෙකටම එකට එකතු වෙලා ප්‍රතිකර්ම කරන වෛද්‍ය ක්‍රමයක්. මේ අතර කොවිඩ් රෝගීන් සඳහා දේශීය වෛද්‍ය රෝහල් තුළ ප්‍රතිකාර කිරීමට අවස්ථාව සැලසී තිබුණද එම රෝහල් වලට රෝගීන් ඍජුව ඇතුළත් කර ගැනීම සඳහා තවදුරටත් අවස්ථාව ලබා දී නොමැති බව ශ්‍රී ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය සංගමය පවසනවා. විශේෂයෙන්ම අද අපි දන්නවා සෑම පළාතකම ආයුර්වේද රෝහල් වල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන ආරම්භ කරලා තියෙනවා. මෙම ආරම්භ කරපු මධ්‍යස්ථාන සේරගෙම අපි කරන්නේ පළවෙනි මට්ටමේ රෝගීන් කළමනාකරණය. ඒ කියන්නේ බොහොම ලක්ෂණ අඩු රෝගීන් අරගෙන උන්ට ප්‍රතිකාර කිරීම සහ උන් අසාධ්‍ය තත්වයට සහ රෝග ලක්ෂණ පෙන්වන මට්ටමට යෑම වැළැක්වීම සඳහා අවශ්‍ය ප්‍රතිකාර කරන්න. මෙන්න මේ ප්‍රතිකාර මධ්‍යස්ථාන අපි ආරම්භ කරලා තිබුණත් මේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට ඍජුව රෝගීන් යොමු කිරීමක් කරන්න මේ රටේ පවතින මේ නීති සමුදාය ඇතුලේ මන් දන්නේ බලධාරීන් කටයුතු කරන්නේ නැහැ. ඒක අපිට ගැටලුවක්. විශේෂයෙන්ම 61 අංක 31 පනතෙන් අපිට ඕනෑම රෝග අවස්ථාවකට ප්‍රතිකාර කිරීමේ අවස්ථාව සහ අයිතිය දීලා තියෙනවා. ඒක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුලත් තහවුරු කරලා තියෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් තියෙද්දි අපේ රෝහල් තුල අපි ආරම්භ කරලා තියෙන අපේ ප්‍රතිකාර පද්ධතිය මත අපේ චිකිත්සා පද්ධතිය ක්‍රියාත්මක කරන්න අපිට තවත් වෛද්‍ය ක්‍රමයක් හෝ තවත් කෙනෙක් මට යැපෙන්න වීම එක්තරා විදියකම අභාග්‍යයක් සහ එක පැත්තකින් ජනතාව විදියට ජනතාවට බරපතල පාඩුවක්. මහමෙවුනාව භාවනා අසපු සංචිතයත් ශ්‍රද්ධා මාදජාලත් එක්ව ක්‍රියාවට නංවන මව්බිම වෙනුවෙන් එක්වම පුුණ ව්‍යාපෘතියේ තවත් එක් අධියරක් ඊයේ පැවත්වනා. ගිලානෝපස්ථානය ඇතුළු පරාර්ථ සිතුවිලි පෙරදරි කර ගනිමින් මහමෙවුනාව භාවනාසපු සංචිතයත් ශ්‍රද්ධා මාධ්‍යජාලයත් එක්ව ක්‍රියාත්මක කෙරෙන මව්බිම වෙනුවෙන් එක්වෙමු පුුණ්‍ය ව්‍යාපෘතිය හරහා පදවිය මූලික රෝහල වෙත අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ රැසක් පරිත්‍යාග කිරීමයි
ඊයේ සිදු කරනු ලැබුවේ. ඒ කඩුවෙල මහමෙවුනාව බෞද්ධ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පදවිය මූලික රෝහල මගින් සිදු කරන ලද ඉල්ලීමකට අනුව එම රෝහලට අත්‍යවශ්‍යව පැවති රුපියල් 1,20,000කටත් අධික වටිනාකමකින් යුත් වෛද්‍යෝපකරණ රැසක් ප්‍රදානය කිරීමයි එහිදී සිදු කෙරුණේ. ඒ අනුව ශ්‍රද්ධා මාධ්‍යජාලයේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රසාද් බිනුවර මහතා අතින් එම වෛද්‍යෝපකරණ තොගය අනුරාධපුර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රධාන ඖෂධවේදී කමල් රත්නායක මහතා බාරගනු ලැබුවේ මෙලෙසින්. රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පදවිය වැනි රෝහලකට අවශ්‍ය කරන කොරෝනා නිවාරණ උපකරණ ලබා දීම සම්බන්ධයෙන් මම ශ්‍රද්ධා මාධ්‍ය ජාලයට එහි නිර්මාතෘ කිරිබත්ගොඩ ඥානানন্দ ලොකු හාමුදුරුවන්ටත් ඒ වගේම අලුදෙනියේ සුබෝධි හාමුදුරන්ටත් මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම මේ සත්කාරය සඳහා දායක වෙච්ච පින්වත් හැම දෙනාටමත් ස්තුතිය පුද කර සිටිනවා. තෙරුවන් සරණයි. එලෙස ප්‍රධානය කරන්නට යෙදුණු වෛද්‍යෝපකරණ සඳහා ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික සැදැහැවතුන් පිරිසක්ද සිය දායකත්වය ලබා දී තිබුණා. සරණ කවැසි අපේම ලක්වැසියන් වෙත උපකාර සලසා පිනෙන් ජීවිත පුරවා ගන්නට ශ්‍රද්ධා සමාජ සත්කාරාංශය සංවිධානය කරනු ලබන මව්බිම වෙනුවෙන් එක්වෙමු පුණ්‍ය ව්‍යාපෘතිය සමග අත්වැල් බැඳ ගන්නා ලෙස අප පින්සිත පෙරදැරිව සිහිපත් කරන්නෙමු. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යම් පුද්ගලයෙකු සතුව තහවුරු කළ හැකි කරුණු පවතී නම් එම කරුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස පොලිස්පතිවරයා ඉල්ලීමක් කරනවා. මෙම අපරාධ විමර්ශනය ඉතා රහසිගතව සිදු කරන්නක් බැවින් ඒ සම්බන්ධව තොරතුරු මහජනතාව වෙත එනයිම්ම හෙළිකිරීම අධිකරණ කටයුතු වලට බාධාවක් විය හැකි බැවින් විමර්ශනයන්ට අදාළව සම්පූර්ණ තොරතුරු මහජනතාව වෙත අනාවරණය කිරීමට හැකියාවක් නොමැති බව විශේෂයෙන් සඳහන් කළ යුතු වෙනවා. 2019 වර්ෂයේ පාස්කු ඉරිදා ප්‍රහාරයේදී සහරාන් ඇතුළු කණ්ඩායමක් විසින් සිදු කරන ලද බෝම්බ ප්‍රහාර මාලාව කෙටි කාලයක් තුළ සැලසුම් කරත් හුදු තනි අපරාධයක් නොවන බවත් එය සිදුවීමට පෙර සිදුවුම් කිහිපයක් සැලකිලි ගැනීමේදී එය දීර්ඝ කාලයක සිට සැලසුම් සහගතව සිදු කළ ත්‍රස්තවාදී ක්‍රියාවක් බව පෙනී යයි. මුලින්ම මෙම විමර්ශනයේ ආරම්භ කණ්ඩායමේ දුරකථන විශ්ලේෂණය සිදු කර තිබුණේ පාස්කු ප්‍රහාරයට පෙර මාස 4ක පමණ කෙටි කාලයක් සඳහා පමණයි. නමුත් නව විමර්ශන කණ්ඩායම විසින් 2014 6 දින සිට පාස්කු ප්‍රහාරය දක්වා සහ ඊට පසු කාලය සඳහාද දුරකථන විශ්ලේෂණ සිදු කරනු ලැබුවා. මෙම ත්‍රස්තවාදී ජාලය විසින් ඔවුන්ගේ අනාගත ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා ළමුන් ඇතුළු දෙවන පෙළ කණ්ඩායමක් මානසික ලෙස පුහුණු කිරීමට සැලසුම් කර ඔවුන්ට අන්තවාදී මතවාදී ඉගැන්වීමට පවා කටයුතු කර තිබූ බවත් ස්වයං ඝාතනයට ලක් වූ මෙම සහරාන් ඇතුළු පිරිස මෙම ත්‍රස්තවාදී ජාලයේ එක් කුඩා කණ්ඩායමක් පමණක් බවයි. ඒ අනුව මෙම පාස්කු ප්‍රහාරය සම්බන්ධ ඍජුව මෙන්ම වක්‍රව දායක වූ විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ අතරම මෙයට සම්බන්ධ විදේශගතව සිටින තැනැත්තන් අත්අඩංගුවට ගැනීම සඳහාද ක්‍රියාමාර්ග ගනිමින් පවතිනවා. නව නිලධාරියන් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම විමර්ශනය සිදු කිරීම ආරම්භ කරාට පසුව ඒ වන විට අවසන් කළ යුතු බවට නිගමනය කර තිබූ විමර්ශන නැවතත් පුළුල් ලෙස විමර්ශනය සිදු කර අතර මෙම සමස් විමර්ශනයේදී පුද්ගලයන් විශාල පිරිසකින් ප්‍රශ්න කිරීම සිදු කරා. සැකකරුවන් 723 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කර අතර ඉන් 311 දෙනෙකු පිරිසක් තවදුරටත් රඳවාගෙන හෝ රිමාන්ඩ් භාරයේ තබාගෙන විමර්ශන සිදු වෙමින් පවතිනවා. විවිධ ලේඛන විශාල සංඛ්‍යාවක් භාරයට ගැනීමට හැකි වූවා. ඒ වගේම දුරකථන අංක ලක්ෂයකට අධික ප්‍රමාණයක් විශ්ලේෂණයට ලක් කරා. බැංකු ගිණුම් විශාල ප්‍රමාණයක් විමර්ශනයට ලක් කර ත්‍රස්තවාදී පුද්ගලයන්ගේ හා ඔවුන්ට ආධාර ලබා දුන් තැනැත්තන්ගේ වත්කම් රැසක් රාජසන්ත කිරීමට මේ වන විටත් පියවරගෙන තිබෙනවා. ඒ අනුව රුපියල් මිලියන 365ක් වටිනා මුදල් චංචල හා නිශ්චල දේපල මේ වන විට රාජසන්තක කර ඇති අතර රුපියල් මිලියන 168ක් පමණ වටිනා දේපල මුදල් තහනමටද ගෙන තිබෙනවා. පොලිසිය විසින් සිදු කරන විමර්ශන පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදන අනුව අදහස් ප්‍රකාශ කිරීමට මහජනතාවට තිබෙන අයිතියට ගරු කරන අතර එවැනි අදහස් විවේචනයට ලක් කිරීමට හෝ එම අදහස් හැලුවට ලක් කිරීමට අප කිසිතුවක් ක්‍රියා කරන්නේ නැහැ. එසේ වුවද විමර්ශන අවසන් කිරීමෙන් පසු නීතිපතිතුමා විසින් අධිකරණයේ අධිචෝදනා ගොනු කිරීමෙන් පසු එම නඩුවලට අගතියක් විය හැකි ආකාරයෙන් පදනම් විරහිත සිදු කරන මතයන් හෝ ප්‍රකාශ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට සිදුවීමේ අවදානමක් ඇතිවිය හැකි බව මෙවන් පිරිස්වල සැලකිල්ලමට යොමු කිරීමට කැමැතියි. එබැවින් මෙම පාස්කු ප්‍රහාරය හා එයට සම්බන්ධ සිද්ධි මාලාවට අදාළව යම් අදහසක් ප්‍රකාශ කරන පුද්ගලයෙක් සතුව එය තහවුරු කර හැකි කරුණු තිබෙනවා නම් එම සිද්ධිය සම්බන්ධයෙන් නඩු පැවරුමට ප්‍රථම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ එම තොරතුරු ඉදිරිපත් කරන ලෙසට හෝ එසේත් නැතිනම් එම කරුණු දන්නා තැනැත්තන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර හෝ එම කරුණු ඉදිරිපත් කරන ලෙසට පොලිස්පති වශයෙන් විවෘත ආරාධනයක් කිරීමටද මා මේ අවස්ථාව කරගනු ලබනවා. දිවයිනේ ඇතැම් ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
දිවයිනේ අද දිනේ වර්ෂාපතනය ගත්තම පෙර දිනයට සාපේක්ෂව තරමක් වැඩිවීමක් තමයි අපි අපේක්ෂා කරන්නේ. විශේෂයෙන්ම නීති දිග කොටසේ වර්ෂාපතනයේ බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුම් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. තරමක තදවැසි අපි අපේක්ෂා කරන්නේ බස්නාහිරයි, සබරගමු, ගාල්ල, මාතර වගේ දිස්ත්‍රික්කවල සාමාන්‍ය මිලිමීටර් 50-75 අතර මට්ටමේ වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙන්න පුළුවන්. මීට අමතරව දිවයිනේ සෙසු පළාත් ගත්තොත් විශේෂයෙන්ම ඌව සහ නැගෙනහිර වගේ පළාත්වල සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුම් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙන්න හැකියාවක් තියෙනවා. මුහුදු සීමා ගත්තොත් කොළඹ ඉඳන් ගාල්ල හරහා පොතුවිල් දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුදු තීරවලත් තනින් තන වැසි සහ සුළං තත්ත්වය වැඩි වීම තියෙන්න පුළුවන්. සුළඟේ වේගය සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. විශේෂයෙන්ම පුත්තලම ඉඳන් මන්නාරම හරහා කංකසන්තුරේ දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුදු තීරවලත් සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. කෙසේ නමුත් මේ වැසි වල තියෙන ස්වභාවය තමයි తాවකාලිකව තද සුළං ඇති වෙනවා. ඊට අමතරව අකුණු අනතුරු ඇතිවීමේ හැකියාවන් තියෙනවා. මේ පිළිබඳ ජනතාව විමසිලිමත් වෙන්න කියන එක අපි ජනතාවගෙන් කාරුණික ඉල්ලා සිටිනවා. ප්‍රන් රිදී පදක්කම් අභිමුව පරිත්‍යාගයේ දෑත් දිගු කරන සුන්දර හදවත්වල කතාවක් මේ. මට ඒක කරන්න දෙපාරක් හිතන්න ඕනුනේ නැහැ. හොඳ දෙයක් කරන්න දෙපාරක් හිතන්න ඕන නැත්තම් ඒක කොච්චර වටිනවද. සමහර විට තමන්ගේ වටිනාම දෙයක් නැති කරගෙන ඒ විදිහට තව කෙනෙකුගේ යහපත වෙනුවෙන් පෙනී සිටින්න කටයුතු කළ ඇය නමින් මරියා ඇන්ඩරැජික්. පෝලන්ත ජාතික ඇය මෙවර ඔලිම්පික් තරඟ සඳහා ඉදිරිපත් වෙන්නේ හෙල්ල විසිකිරීමේ තරඟ ඉසව්වට. ඇය අවසාන තරඟයේ රිදී පදක්කම කරපැළඳූ ක්‍රීඩිකාව. මරියාගේ පළමු ඔලිම්පික් පදක්කම තමයි ඒ. අපි යමු ආයෙත් මුලට. ඔව්, ඇයට ඒ දේ කරන්න දෙපාරක් හිතන්න වනුනේ නැහැ. ඇය තමන්ගේ ජීවිතයේ වටිනාම ඔලිම්පික් පදක්කම වෙන්දේසි කරන්න තීරණය කළා. ඒ මාස 8ක් වයස ඇති මිලොසෙක් මලිසා නම් පුංචි දරුවාගේ ජීවිතය බේරගන්න. ඉක්මන් සැත්කමක් සිදු කරන්නට නියමිතව සිටි මේ පුංචි දරුවා වෙනුවෙන් තමයි ඇය ඒ මුදල යොදවන්නේ. පුංචි මලිසාගේ සැත්කමට මුදල් නොමැතිව සිටි මේ දරුවාගේ දෙමව්පියන් මුදලින් හරි අඩක් කොහොමරි හොයාගන්නවා. ඉතිරි මුදල මරියාගේ රිදී පදක්කමෙන් ගෙවන්න මරියා ඉදිරිපත් වුණා. වෙන්දේසිය පෝලන්තයේ සුපිරි වෙළඳ සංකීර්ණ ජාලයක් වන සැප්කා නම් සමාගම දිනාගන්නවා. ඒ ඇමරිකානු ඩොලර් 1,25,000කට ආසන්න වශයෙන් රුපියල් 250,000කට. දැන් පුංචි මලිසාගේ සැත්කමට මුදල් ප්‍රමාණවත්. ඒ මුදල පිටුපස බැබළුණු රිදී පදක්කම මාරියා. ඇය එසේ මෙසේ ක්‍රීඩිකාවක් නෙවෙයි. ඇයත් උරහිසේ ශල්‍යකර්මයකට භාජනය වුණ කෙනෙක්. රුදුරු පිළිකාවක් එක්ක සටන් කළ කෙනෙක්. ඒත් ඇය සිහිනයේ අභියෝගයත් එක්ක දිනනවා. ඒ දිනපු සිහින තව කෙනෙකුට දුන්න නිසා ඇගේ සිහිනය ගොඩක් වටිනවා. ඇගේ රිදී පදක්කම වෙන්දේසියේ හිමිකම ලබාගත් සැබ්කා සමාගම අවශ්‍ය මුදල කුඩා දරුවාට දෙන්න වගේම නැවත මාරියාට රිදී පදක්කම දෙන්න තීරණය කළා. දිගුදුර බලා ඇය එල්ල කළ හෙල්ල නියම ඉලක්කය සොයා ගියා. ලෝකයටම ඕනේ මේ වගේ ඉලක්කයක්. මොහොතකට නැවතිලා ඇගේ රිදී පදක්කම දිහා බලන්න. ඇත්තට මේක රන් පදක්කමක් නෙවෙයි. ඉතින් ලස්සන හදවත් වලට රන් රිදී කියලා වෙනසක් නැහැ. පදක්කම් ඕනෙත් නැහැ. හැමදාම මේ හදවත් බබලන්නේ ලෝකයටම එලියක් වෙමින්. අනිත් කාරණය ලෝකයටම එළිය දෙන ඒ වගේ හදවත් ආපසු කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. මේ කතාව පෝලන්තයෙන් නැහිද්දී අපේ රටේ මේ කතාවත් කියන්නම ඕනේ. ශ්‍රී ලංකා එක්දින සහ 2020 ක්‍රිකට් නායක දසුන් ශානක. ඔහුගේ පරිත්‍යාගයත් මේ මොහොතේදී අමතක කරන්නම බැහැ. පසුගියදා පැවැත්වුණු ආරාධිත 2020 ක්‍රිකට් තරඟාවලියේ වීරයා ලෙස දසුන් ශානක දිනාගත් මුදල ඔහු පරිත්‍යාග කරනවා. ඒ කළුබෝවිල රෝහලට කෘතිම ශ්වසන ආධාරකයක් ලබා දීමට. රටේ තියෙන තත්ත්වෙත් එන්නම නරක අතර හැරමින් තියෙන. ඉතින් ක්‍රීඩකයන් විදිහට අපිට කරන්න පුළුවන් දේ තමයි ඒකට පුළුවන් තරම් උදව් කරන එක. මම මගේ මෑන් ඔෆ් ද සීරීස් වෙච්ච මුදල් ප්‍රමාණය එහෙම පරිත්‍යාග කරන ඒ වගේම කණ්ඩායමෙන් අපි මුදලක් පරිත්‍යාග කරන්න බලාපොරොත්තු වෙනවා. ලෝකයේ ලස්සන ජයග්‍රහණය වෙනුවෙන් තරඟ වදිනකොට නෙවෙයි. අනුන් වෙනුවෙන් තරඟ වදිනකොට. දිනන්න තරඟ කරන තමන්ගේ ජය වෙනුවෙන් සටන් කරන බහුතරය අතරේ ලස්සනට හිනාවෙන තමන් නිසා අනුන්ට හිනාව දෙන ලස්සන හදවත් සුළු ප්‍රමාණයක් හරි ඉන්න එකත් හොඳයි. අවධානය විදේශ පුවත් වෙත. ඇෆ්ගනිස්තානයේ වෙත ලබාදීමට නියමිතව තිබූ සියලු මූල්‍ය ප්‍රතිපාදන අත්හිටුවීමට ලෝක බැංකුව තීරණය කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ.
පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ලෝක බැංකුව ආරහා ලබා දෙන මූල්‍ය ප්‍රතිපාදනයන් ඇෆ්ගනිස්තානයේ වෙත ලබා නොදීමට ලෝක බැංකුව තීරණය කර තිබෙනවා. ඒ අනුව ලෝක බැංකුව විසින් ලබා දෙන මුදල්වලට තලේබාන් පාලනය යටතේ සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව විශ්වාසයක් නොමැති බවත් ඒ හේතුවෙන් ලබා දීමට නියමිතව තිබූ සියලු මූල්‍ය ප්‍රතිපාදන අත්හිට වූ බවයි ලෝක බැංකු නිලධාරීන් සඳහන් කර ඇත්තේ. ඇෆ්ගනිස්තානයට සිදු කරන සියලුම ගෙවීම් නතර කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර දින කිහිපයකට පසුව මෙලෙස ලෝක බැංකුව විසින්ද එම තීරණයට එළඹීම විශේෂත්වයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එමෙන්ම මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ ඇතුළු රටවල් කිහිපයක්ද ඇෆ්ගනිස්තානයේ වෙත ලබා දෙන සියලු ආධාර අත්හිටුවීමටයි තීරණය කර ඇත්තේ. තවද ඇමරිකාවේ කිසිදු ඇෆ්ගන් වත්කමකට හිමිකම් කීමට තලේබාන් පාලනයට ඉඩ නොදෙන බවද ඇමරිකානු බලධාරීහු පසුගියදා අවධාරණය කරනු ලැබුවා. මේ අතර ඇෆ්ගනිස්තානයේ කාබුල් ගුවන් තොටුපළේ පවතින ආරක්ෂක අවදානම හමුවේ එම පරිශ්‍රයෙන් වහා ඉවත් වී සිටින ලෙස ඇමරිකා එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍ය විසින් සිය පුරවැසියන් වෙත දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් ඇමරිකාව හෝ බ්‍රිතාන්‍ය විසින් එලෙස කාබුල් ගුවන් තොටුපළට පවතින ආරක්ෂක අවදානම කුමක්ද යන්න මෙතෙක් පැහැදිලි කරනු මැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. නමුත් ඇෆ්ගනිස්තානයේ පවතින නොසන්සුන්තාවය හමුවේ කාබුල් ගුවන් තොටුපළ වෙත IS ප්‍රහාරයක් එල්ල විය හැකි බවට මීට පෙර ප්‍රකාශ කෙරුණා. කෙසේ වෙතත් තලිබාන් වරුන් බලයට පැමිණීමෙන් පසු කාබුල් ගුවන් තොටුපළේ සිට පුද්ගලයන් 82000ක් පමණ ඉවත් කරගත් බවයි ඇමරිකාව විසින් අවධාරණය කළේ. මේ අතර ඇෆ්ගනිස්තානයේ සිටින සියලු විදේශ හමුදා අගෝස්තු මාස 31 වනදා වන විට නියමිත පරිදි ඉවත් කරගත යුතු බවට තලිබාන් සංවිධානය විසින් තරයේ අනතුරු අඟවා තිබෙනවා. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කමටයි මේ අවධානය. හෙට අගෝස්තු 27 වැනිදා ළමා කවි අඹරේ උත්තර තාරකාව වන ආනන්ද රාජකරුණා ශූරීන් මෙලොවින් සමුගෙන ඇත්තේ 1957 වසරේ හෙට වැනි දිනකයි. එතුමා ළමුන් වෙනුවෙන් රෝසමලේ නටුවේ කටු ටිකිරිලියා අම්බලමේ පිනා වැනි කිසිදා නොමියන සුප්‍රකට ළමා කවි රසක් රචනා කර තිබෙනවා. ලොව ප්‍රකට ගිනස් වාර්තා පොත මුල්ම වරට ප්‍රකාශයට පත් කර ඇත්තේ 1949 වසරේ අගෝස්තු මාස 27 වන දිනයි. සාර්ථක ග්‍රහලෝක හමුවීමක් සිදු කළ පළමු රොබෝ අභ්‍යවකාශ ගවේෂණ යානය වන මැරින 2 අභ්‍යවකාශ යානාව සිකුරු ග්‍රහයා වෙත ගමන් කිරීම සඳහා දියත් කර ඇත්තේ 1962 වසරේ අගෝස්තු මාස 27 වන දිනයි. ඒත් සමගින් ශ්‍රද්ධා රූපහානියේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. දරුවන් සරණයි. නම බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.